අද දවසේ ස්වාමින් වහන්සේගේ දවසයි. ඊටමත් ආදරෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව පිළිගන්නවා මේ උදෑසන. උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා. මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරව. මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සිහි නැති නොකරව. අද උදෑසන අපේ ස්වාමින් වහන්සේට අපේ සෑම මොහොතකම හැම වෙලාවකම අපේ ස්වාමින් වහන්සේව අපි නමදින්ට අවශ්‍යයි. අද දවස උන්වහන්සේ සෑදූ දවසයි. උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට අපි උන්වහන්සේට නමස්කාර කරමු. අපගේ ආත්මෙන් අපි උන්වහන්සේට ගායනා කරමින් අපි උන්වහන්සේගේ නාමය ඔසවමු. ඔබගේ වචනේ කී ප්‍රකාරයට මාගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල ඒ ශුද්ධ නාමයට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සිහි නැති නොකරව. අද උදෑසන අපි ඔබ උසස් කරනවා. මගේ මුල් තැන ඔබයි ජේසුනි. මගේ සැනසුම ඔබයි යේසුනි. මගේ රෝගයේදී සුවය ඔබයි මගේ දෙවියන් වහන්සේ. මගේ වෙදතුමා ඔබයි මගේ දෙවියන් වහන්සේ. අපි ඔබගේ නාමය ඔසවනවා. අපි ඔබට ප්‍රශංසා කරනවා. ඔබ තරම් උතුම් කෙනෙක් නෑ. සර්වබලධාරී සර්වමාසී දෙවියන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. රජුරුවනේ ඔබට මහිමය වේවා. ඔබ වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. අපි ඔබගේ නාමය ඔසවනවා. අපි ඔබගේ නාමය කියා යාඥා කරනවා. අද උදෑසන අපි ඔබගේ නාමය උසස් කරනවා. ඒ උතුම් නාමය අපට ජය දෙන නාමය. ඔබ වහන්සේගේ නාමය කියා හඬගස්සන කවරෙකු නමුත් ඔබ වහන්සේ කලවනු ලබන්නේ. අද දවස ඔබ වහන්සේ අපට සෑදූ දවසයි. අද දවස ඔබ වහන්සේ අපට දුන්නු දවසයි. පියාණන් අපි ඔබව නමදිනවා. අපි ඔබව නමදිනවා. මේ උදෑසන අපි ඔබ උසස් කරනවා. මේ සබත් දින අපි ඔබගේ නාමයට ප්‍රශංසා කරනවා. මහිමය වේවා. නමස්කාර වේවා. දෙවි පියාණන් ඔබ තරම්
සිටින මහත්ම දෙවියන් වහන්සේ නමස්කාර වේවා. රජුන්ගේ රජ ස්වාමිවරුන්ගේ ස්වාමින් වහන්සේ ඕ මහිමය මහිමය මාගේ ආත්මය ස්වාමිට ප්‍රශංසා කරව. උන්වහන්සේ කළ උපකාර සී නැති නොකරව. මන්ද උන්වහන්සේ තරම් උතුම් කෙනෙක් නෑ මගේ ජේසුනේ. අපි සෑම මොහොතකදී සෑම කාලයේදී අපි ඔබවහන්සේව නම දිනවා. මහිමය වේවා නමස්කාර වේවා සමිඳුනේ. මේ උදෑසන අපි ඔබව නම දිනවා. අපේ මුළු ආත්මෙන් අපි ඔබව සොයනවා මගේ දෙවියන් වහන්සේ. මන්ද ඔබයි අපේ සරණ අපේ බලකොට ඔබයි මගේ දෙවියන් වහන්සේ. හලෙලූයා ප්‍රශංසා වේවා මහිමය වේවා. මේ උදෑසන අපි ආත්මෙන් උන්වහන්සේට ගායනා කරමු. අපි කියමු සමිඳුනේ ඔබයි මගේ සරණ මගේ බලකොට ඔබයි. ඔබ ඉන්න ස්ථානවල ඔබගේ දෑත් ඔසවමින් උන්වහන්සේව නම දින්න මේ උදෑසන. ප්‍රශංසා වේවා පියාණනි. වාසට ගෞරව වේවා සමිඳුනේ සුතේ ඔබ මගේ සරණයි. ඔබ මගේ බලකොටුවයි. ඔබ මගේ මිදුම්කරුයි. ඔබ වේ රජියා ඔබ මගේ සරණයි. ඔබ මගේ සරණ ඔබගේ දෑත් ඔසවල උන්වහන්සේට කියන්න ඔබ මගේ බලකොටුවයි. ඔබ මගේ මිදුම්කරුයි. ඔබ වේ රජියා මා ඔබව සොයමින් මුළු දවස පුරා. මා ඔබව නම දිමින් මුළු දිවිය පුරා. මා ඔබට පෙම් කරමිමි මුළු හදවතින්. ජේසුනි මා ඔබව සොයමින් මා ඔබව සොයමින් මුළු දවස පුරා. මා ඔබව නම දිමින් මුළු දිවිය පුරා. මා ඔබට පෙම් කරමින් මුළු හදවතින්. ජේසුනි ජේසුනි ඔබගේ දෑත් ඔසවලා උන්වහන්සේට කියන්න යේසුනි දෙවිඳුන්. යේසුනි මිදුම්කරු. යේසුනි යේසුනි රජියා. යේසුනි දෙවිඳුන්. යේසුනි මිදුම්කරු. යේසුනි ස්තුති වේවා දෙවි පියාණනි. ඔබ වහන්සේ අපේ සරණයි. ඔබ වහන්සේ අපේ බලකොටුවයි. ඔබ වහන්සේගේ වචනය ලියා තිබෙනා නොවේද? ඔබව සරණ කොට ගන්න ආශිර්වාද ලැබ්දෝ බව. පියාණන් ඔබගේ වචනය ලියා තිබෙනා නොවේද? ඔබ වහන්සේව සරණ කොට ගන්නාට ඔබ වහන්සේ කරුණා කරන බව. පියාණන් අපේ මුළු ආත්මෙන් අපි ඔබ වහන්සේව නම දිනවා. අපේ මුළු ආත්මෙන් අපි ඔබ වහන්සේව සොයනවා. අපේ මුළු ආත්මෙන් අපි ඔබට ප්‍රේම කරනවා. වන්ද ඔබට යාඥා කරන්නාට ඔබ උත්තර දෙන දෙවියන් වහන්සේ. ඔබව සොයන දෙවියන් වහන්සේව සම්බ වෙනවා සමිඳුනේ. අපි ඔබ සොයන
සිටින දෙවියන් වහන්සේ ඔබගේ අභිමුඛය අප සමගයි ඔබගේ අභිමුඛය අපට සුවය තිබෙනවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා නමස්කාර වේවා ස්තුතිය දෙවියන් වහන්සේ තවත් සබත් දවසක් ඔබටත් මටත් උදා කර තිබෙනවා උන්වහන්සේව නමදින්නට උන්වහන්සේගේ වචනය අසන්නට උන්වහන්සේගේ ස්පර්ශය ලබන්නට ප්‍රේමවන්තනි මේ ඉරිද උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරන සේක හාලෙලූයා අපි හැම කෙනෙක්ම මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ දෑතට බාර කරලා පියාඥා කරමු. සියලු බලඇති ස්වර්ගික ජීවමාන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා. තවත් සබත් දවසක් අපට උදා කරමින් ඔබගේ වචනය අසන්න ඔබ වහන්සේ අපට දී තිබෙන කරුණාව නිසා. ස්වාමිනී මේ උදෑසන ඔබගේ වචනය ගෙනන ස්වාමිනී මමද මේ වචනය අසන සියලු දෙනාද දැන් ඔබගේ දෑතට බාර කරනවා. කොයිම දෙමුහත් කඩුවකටත් වඩා තියුණු වූ ඔබගේ වචනයෙන් ඔබගේ දාස්‍යයා මේ උදෑසන කතා කරන කල්හි ස්වාමිනී මේට සවන් දෙන්නා වූ අයගේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරමින් දැන් ක්‍රියා කළ මැනව. ඔවුන්ගේ හදවත් ස්පර්ශ කළ මැනව. ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කළ මැනව. දෙවි ස්වාමිනී දැන් මේ වචනය තුළ ඔබ ක්‍රියා කළ මැනව. ඔබගේ ආත්මයන් වහන්සේම මේ තුළ ක්‍රියා කළ මැනව. වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අපි දෙනවා. උතුම් ජේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. ආමේන්. හාලෙලූයා. මේ උදෑසන ඔබට මම කතා කරන්න යනවා. දෙවියන් වහන්සේගේ වචනය තුළ නික්මයාම පොතෙන්. ඊට කලින් මං ඔබගෙන් අහන්න කැමති ප්‍රශ්න දෙකක්.
පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? දේවදරුවන් ලෙස මේක ඔබෙන් කවුරු හරි ඇහුවා නම් ඔබේ උත්තරය තමයි ඔව්. දෙවැනි ප්‍රශ්නය තමයි දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේද? ඒකටත් ඔබේ උත්තරය ඔව්. ඔය ප්‍රශ්නය කවුරු හරි මගෙන් ඇහුවා නම් ඔය ප්‍රශ්න දෙක මගේ උත්තරේත් ඔව්. දෙවියන් වහන්සේ මේ දැසන අහනවා නුඹේ දෙවියන් වහන්සේ මම නම් නුඹ මට ප්‍රේම කරනවා නම් නුඹ මම කියන දේ කරනවද? මේක තමයි දෙවියන් වහන්සේ අපි සියලු දෙනාගෙන් අසන ප්‍රශ්නය. ප්‍රේමවන්තනි, එදා යොහාන් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ යේසුස් වහන්සේ පේත්‍රස්ගෙන් අහනවා, පේත්‍රස්, අන් සියලු දෙනාට වඩා නුඹ මට ප්‍රේම කරනවද? මේක 3 පාරක් පේත්‍රස්ගෙන් යේසුස් වහන්සේ ඇසුවා. ඊට පස්සේ පේත්‍රස්ගේ උත්තරය වුණා, 2 පාරක් උත්තර දුන්නා, ඔව් ස්වාමිනී, මම ඔබට ප්‍රේම කරනවා. ඒක ඔබ දන්නවා. දෙවියන් වහන්සේ ඔබයි මමයි උන්වහන්සේට ප්‍රේම කරන එක දන්නවා ප්‍රේමවන්තෙනි. නමුත් දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරනවා කියන්නේ, අපි දෙවියන් වහන්සේට ආදරය කරනවා කියන්නේ මේක වචන මාලාවකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මේ වචනවල සැඟවිච්ච ලොකු ක්‍රියාදාමයක් ඔබ තුල මා තුල තිබිය යුතුව තිබෙනවා. ඒක දෙවියන් වහන්සේ ඔබගෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට ගොඩක් ආදරය කළා. බයිබලයේ පුරාම ඊශ්‍රායල් සෙනග ගැන විවිධ විදිහට සටහන් වෙනවා. ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතා පවත්වමින්, දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබමින්, දෙවියන් වහන්සේ කරපු හාස්කම් අත්දකිමින්, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිටමින්, විවිධ විදිහට දෙවියන් වහන්සේ ඔවුන් ඒ ගමන රැගෙන ගියා උන්වහන්සේගේ අත යටතේ තබාගෙන. ප්‍රේමවන්තෙනි, මේකේ සැඟවිච්ච රහස් ගොඩක් තිබුණා. දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට විශේෂිත ලෙස ප්‍රේම කළා. එක තැනක දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගට කියනවා, නුඹලා මට අසහාය වස්තුවක් කියලා. මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබටයි මටයි එලෙස කියනවා, නුඹ මට අසහාය වස්තුවක්, මාගේ දියණියනි, මාගේ පුත්‍රය, නුඹ මට අසහාය වස්තුවක්. ප්‍රේමවන්තනි, මේක කියන්නේ මම නෙවෙයි. ඔබ මම අදහන විශ්වාස කරන දෙවියන් වහන්සේ. එතරම් උන්වහන්සේ ඔබටයි මටයි ප්‍රේම කරනවා. නික්මයාම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 9 වෙනි පදයේ දක්වා මෙසේ පවසනවා. තවද දෙවියන් වහන්සේ කතා කොට, මිසරේ වසන මාගේ සෙනගගේ පීඩාව සැබවින්ම දුටිමි. ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොර ගැසීම ඇසිමි. මක් නිසාද? ඔවුන්ගේ දුක් දනිමි. එබැවින් මිසරවරුන් අතින් ඔවුන් නිදහස් කර ඒ රටින් පිටත් කොට යහපත් වූ විශාල වූ දේශයකට, කිරි සහ මීපැණි ගලා යන්නා වූ දේශයකට, එනම් කනානිවරුන්ගේද, හිත්තිවරුන්ගේද, අමායිරුවරුන්ගේද, පෙරිස්සිවරුන්ගේද, හිවීවරුන්ගේද, යබුසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි. දැන් බලව, ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මොර ගැසීම මා වෙතට පැමිණ තිබේ. මිසරවරුන් ඔවුන්ට කරන පීඩාවන් දුටිමි. ප්‍රේමවන්තෙනි, මෙතන මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග මිසරේ වහල් වෙලා, ඔවුන් වහලුන් ලෙස ඔවුන්ගේ ඒ දුක්ඛිත ජීවිතය දෙවියන් වහන්සේ දැකලා, ඔවුන්ගේ මොර ගැසීම දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා, ඒකට දෙවියන් වහන්සේ සවන් දීලා දෙන උත්තරයක්, දෙන්න යන උත්තරයක් තමයි මෙතන දෙවියන් වහන්සේ කතා කරන්නේ. එදා ඊශ්‍රායල් සෙනග මිසරයට වහල්ලුන් ලෙස වැඩ කරමින් දෙවියන් වහන්සේට ඔවුන්ගේ දුක වේදනාව ප්‍රශ්න ගැටලු කියමින් මොර ගසමින් සිටිම යුගයක අවස්ථාවක තමයි දෙවියන් වහන්සේ මෙසේ ඊශ්‍රායල් සෙනග ගැන කතා කරන්නේ. ඊශ්‍රායල් සෙනග මිසරවරුන්ට වහල් වෙලා හිටියේ නිකමට නොවෙයි. ඔවුන් තුල තිබුණු අකීකරුකම, මුරණ්ඩුකම, අවිශ්වාසවන්තකම හා පාපය නිසා. එදා ඔවුන්
ඊශ්‍රායල් සෙනග ඒ මිසරේ සෙනග එක්ක කලවං වෙලා ඔවුන්ගේ පව්වලට පංගුකාරිත්වයන් දෙමින් ජීවත් වුණා. දෙවියන් වහන්සේගේ අණ කැඩුවා. දෙවියන් වහන්සේව අමතක කළා. මේ සියලු දේවල් එකතුව ඔවුන් බොහෝ කොට දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියා පව් කරමින්. ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේගේ වචනය තුල තිබෙනවා පාපයේ විපාකය මොකද්ද? මරණයයි. ඒක සදාකාලික මරණයයි. නමුත් මෙතන ඊශ්‍රායල් සෙනගට සිද්ධ වෙලා තිබුණේ පාපය විපාකය වෙලා තිබුණා මිසරේ සෙනගට වහල්ව වැඩ කිරීමට වහලෙක් ලෙස. ප්‍රේමවන්තනි, ඔබත් මමත් දෙවියන් වහන්සේ වෙතට එන්න කලින්, දෙවියන් වහන්සේව පිළිගන්න කලින් යක්ෂයට වහලෙක් වෙලා යක්ෂයා ගහන පදවලට අපි නැටුවා. යක්ෂයා අපිව පාලනය කරන විදිහට අපිට පාලනය වෙන්න වෙලා සිද්ධ වෙලා තිබුණා. මොකද අපිට හොඳ දේ කරන්න කැමැත්ත තිබුණත් අපිට එහෙම කිරීමේ හැකියාව තිබුණේ නැහැ. අපි යක්ෂයාට වහල් වෙලා සිටිය නිසා. එදා ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගික සැප සම්පත් අතහැරලා ඔබත් මමත් වෙනුවෙන් පොළොවට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය ඔබයි මමයි වෙනුවෙන් දීලා ඒ යක්ෂයාගේ ඒ වහල් භාවයෙන් ඔබයි මාවයි නිදහස් කරලා අපිව දේව දරුකමට කැඳෙව්වා. අන්න ඒක තමයි ගැලවීම කියලා කියන්නේ. එදා ඊශ්‍රායල් සෙනගව ගලවන පිණිස දෙවියන් වහන්සේ බැස පැමිණ මෝසස් තුලින් ඒ ඊශ්‍රායල් සෙනගට ප්‍රකාශ වෙමින් මිසරය තුල විවිධ හාස්කම් කරමින් විවිධ බලවත් හාස්කම් බලපෑම් කරමින් උන්වහන්සේ විවිධ විදියට මිසරවරුන්ට ප්‍රකාශ වනු ලැබුවා. උන්වහන්සේ එසේ ක්‍රියා කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ හදවත ඊශ්‍රායල් කෙරෙහි උණු වී තිබුණා. ප්‍රේමවන්තනි, අපේ දෙවියන් වහන්සේගේ හදවත අපි වෙනුවෙන් උණු වෙනවා. අපි දුක් විඳිනකොට උන්වහන්සේ සතුටු වෙලා hina වෙන්නේ නැහැ. උන්වහන්සේ අපිට වඩා අපි ගැන දුක් වෙනවා. එදා ඊශ්‍රායල් සෙනග ගැන දෙවියන් වහන්සේ දුක් වුණා. උන්වහන්සේගේ හදවත උණු වුණා. ඒ නිසා උන්වහන්සේ ස්වර්ගයෙන් ඒ තේජස, ඒ බලය, ඒ ආත්මය මෝසස් වෙතට එවලා ඒ මිසරයේ දුක් විඳින ඊශ්‍රායල් සෙනගව ගලවන්න තීරණය කළා. ඊශ්‍රායල් සෙනග වහල් වෙලා සිටියේ පාපය නිසායි. ප්‍රේමවන්තනි, ඔබේ අතීතයේ පාපය කොච්චර බරපතල වුණත් ඒක දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයි. අතීතයේ දෙස බැලීමේදී අපි හැම කෙනෙක්ම පව්කරුවන්. දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරපු අය. නමුත් වර්තමානය තුල ඔබයි මමයි දෙවියන් වහන්සේ ඒ පව්කාර ජීවිතෙන්, වහල් ජීවිතෙන් මුදවලා අපිට ගැලවීම කියන එක දීලා දේවදරුකම දීලා තිබෙනවා. උන්වහන්සේට අපේ අතීතයේ වැඩක් නැහැ ප්‍රේමවන්තෙනි. උන්වහන්සේට වැදගත් වෙන්නේ අපේ වර්තමානය හා අනාගතයයි. එදා ඊශ්‍රායල් සෙනගව මිසරයෙන් ඒ සෙනගව වහල්කමෙන් මුදවන්න දෙවියන් වහන්සේගේ අදහස වුණේ ඔවුන් පොරොන්දු දේශයක් කරා ගෙන යන්න, සැප සම්පත් වලින් පිරිච්ච ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන පිණිස, පොරොන්දු දේශයට ගෙන යන පිණිස තමයි දෙවියන් වහන්සේ එදා මිසරයට බැස පැමුණුනේ. මිසරයේ වහල් වෙලා සිටිය ඊශ්‍රායල් සෙනගව ගලවන්න. ඔබවයි මාවයි දෙවියන් වහන්සේ මේ පොළවෙන් ගලවලා තිබෙන මේ පෞකාර ජීවිතෙන් ගලවලා තිබෙන්නේ, වහල් ජීවිතෙන් ගලවලා තිබෙන්නේ සදාකාල ජීවනයට යන පිණිසයි. එදා මිසරයේ සිටිය ඊශ්‍රායල් සෙනගව ගැලෙව්වේ පොරොන්දු දේශයට ගෙන යන පිණිසයි. ඒ සඳහා මිසරයෙන් මිදීමක් අවශ්‍යයි. මිසරයෙන් නිදහස් වීමක් අවශ්‍යව තිබුණා. ප්‍රේමවන්තනි, උන්වහන්සේගේ වචනය තුල තිබෙනවා 2 කොරින්ති 5:17 එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටිත්නම් ඔහු අලුත් මැවිල්ලක්ය, පරණ දේ පහව ගියේය, මෙන්න සියල්ල අලුත් වී තිබේ. දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ අලුත්කම ඉතාමත්ම වැදගත්. දෙවියන් වහන්සේගේ දේවදරුකම අපි ලැබුවට පස්සේ අපි තවත් පරණ මිනිසයා නෙවෙයි. අපි අලුත් මිනිසෙක්, අපි දේව දරුවෙක්, අපි පවිත්‍ර ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒක දෙවියන් වහන්සේ ඔබෙන් මම මේ බලාපොරොත්තු වෙනවා. ඒකයි මම මේ දේශනාව මුලින්ම ඔබෙන් ඇහුවේ. දෙවියන් වහන්සේ ඔබෙන් අහනවා, නුඹ මට ප්‍රේම කරනවද? මම නුඹේද? මම නුඹේ දෙවියන් වහන්සේද? මේ ප්‍රශ්න දෙකටම ඔබෙත් මගෙත් උත්තරය තමයි ඔව්. එහෙනම් ඔව් නම් ඒක තුල අපි හැම කෙනෙකුටම ක්‍රියාදාමයක් තියෙනවා. උන්වහන්සේ අතීතය අපේ අමතක කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපිව වර්තමානයේ සියලු අපහසුකම්, අමාරුකම්, වේදනාවලින්, ප්‍රශ්නවලින්, ගැටලුවලින් නිදහස් කරලා අපිව නිශ්චලතාවයට
ගෙනන දෙවියන් වහන්සේයි. අපේ අනාගතය ආශිර්වාදමත් කරන සඵලවත් කරන අනාගතයකට උන්වහන්සේ අපිව ගෙනියන දෙවියන් වහන්සේයි. ප්‍රේමවන්තයනි ඔබ අල්ලගන්නේ දෙවියන් වහන්සේගේ අතද? මේ උදෑසන දෙවියන් වහන්සේ ඔබෙන් අහනවා. ප්‍රේමවන්ත දරුවනි නුඹ අල්ලගන්නේ මගේ අතද? මේක අහන්නේ මම නෙවෙයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මෙසේ අහන්නේ ප්‍රේමවන්තයනි අද දේව දරුවනුත් දෙවියන් වහන්සේගේ අත අතහැරලා වෙන වෙන අයගේ අත් අල්ලගෙන වෙන වෙන විදිහට දෙවියන් වහන්සේ අකමැති විදිහට දෙවියන් වහන්සේ එපා කරන විදිහට දේව අණ කඩ කරමින් ජීවත් වෙන නිසා උන්වහන්සේ අහනවා ප්‍රේමවන්ත දරුවනි නුඹ අල්ලගෙන තිබෙන්නේ මගේ අතද එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ අතක්ද? එදා ඒ දුක් විඳපු ඊශ්‍රායල් ජනතාවව දෙවියන් වහන්සේගේ හදවත උණු වෙලා ඔවුන්ව ඒ මිසරයෙන් වහල්කමින් ගලවලා ඔවුන් නිදහස් කරලා ඔවුන් එළියට ගත්තට පස්සේ වැඩි කල් යන්න කලින් ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේව අමතක කරනු ලැබුවා. ප්‍රේමවන්තනි ඒක තිබෙනවා නික්මයාම 32 පළවෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා. එතන මෙසේ සඳහන් වෙනවා. මෝසස් කන්දෙන් බසින්ට ප්‍රමාද වන බව සෙනග දැක ආරෝන් ළඟට රැස්ව නැකිටෙන්න අපට පෙරටුව යන පිණිස අපට දෙවි කෙනෙක් සාදාපන්න. මක් නිසාද මිසර දේශයෙන් අප ගෙනා මනුෂ්‍යා වූ මේ මෝසස්ට කුමක් වීදයි නොදෙනිමු යයි කීවෝය. ආරොන්ද නුඹලාගේ භාර්යාවන්ගේද පුත්‍රයන්ගේද දූවරුන්ගේද කන්වල තිබෙන රන් කුණ්ඩලාභරණ ගලවා මා ළඟට ගෙනෙල්ලා යයි කීය. එවිට මුළු සෙනග තමුන්ගේ කන්වල තිබුණු රන් කුණ්ඩලාභරණ ගලවා ආරෝන් ළඟට ගෙනාවෝය. ඔහු ඒවා ඔවුන් අතින් ගෙන කැටෑම් කරන ආයුධයකින් හැඩකොට වාත්තු වස්සකු සැදුවේය. ඔහුන්ද එම්බා ඊශ්‍රායල් නුඹ මිසර දේශයෙන් ගෙනාවා වූ නුඹේ දෙවියෝ මේ යයි කීවෝය. මෙන්න ප්‍රේමවන්තනි ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේව අමතක කරලා කරපු දේ. මෝසස් දෙවියන් වහන්සේ සමග ඒ හමුවෙන්ඩ යාමේදී ඕගේ පැමිණීම ප්‍රමාද වුණාම සෙනග ගත්තු තීරණය තමයි මෝසස් ගියා තාම ආවේ නෑ. ඒ නිසා අපිට පෙරටුව යන පිණිස දෙවි කෙනෙකුව සාදන්න. මෙච්චර බලවත් බහුවකින් බලවත් හස්තයකින් වහල්කමේ දේශයෙන් වහල්කමේ ගෙයින් ඊශ්‍රායල් සෙනගව දෙවියන් වහන්සේ ගලෝපු එක මේ කෙටි කාලේ යනකොටම ඊශ්‍රායල් සෙනග අමතක කරා. ඔවුන් මේ ගෞරවය මහිමය දෙන්න ඕන දෙවියන් වහන්සේට ඒක නොදී ඒක අමතක කරලා ඒ ගෞරවය මහිමය මේ වාත්තු වස්සෙකුට දුන්නා. ප්‍රේමවන්තනි කොතරම් සෝචනීය කාරණයක්ද දුක්ඛිත කාරණයක්ද මෙපමණ බලවත් හස්තයකින් තමන්ව මුදෝපු දෙවියන් වහන්සේව වැඩිකල් නොගොස් අමතක කරපු එක. මේ උදෑසන ඔබෙත් මගේ ජීවිතය කෙලෙසද ඔබයි මමයි පෞකාර ජීවිතයක් ගත කරමින් අපවිත්‍ර ජීවිතයක් ගත කරමින් යක්ෂයට වහල් වෙලා වහලෙක් ලෙස ජීවත් වෙමින් අපායට යමින් ඉන්නකොට ඔබයි මමයි ගැන දුක හිතිලා යේසුස් වහන්සේ කල්වරි කුරුසිය පිට උන්වහන්සේගේ ජීවිතය දීලා ඔබයි මාවයි ගලවලා ස්වර්ගික ගමනකට අපිව කැඳවගෙන ඒ ගමන ගෙනියනකොට ඔබයි මමයි දෙවියන් වහන්සේව මෙසේ අමතක කරනවද ප්‍රේමවන්තයනි? මම ඔබෙන් මේ ප්‍රශ්නය ඔබෙන් ඇහුවොත් ඔබ කියයි නැහැ කියලා. නමුත් මතක තියාගන්න ප්‍රේමවන්තයනි ඒ නැහැ කියන වචනය තුළ ලොකු ක්‍රියාදාමයක් ඇතුළේ තිබෙනවා. ඒක වචන වලින් නැහැ කිව්වට වැඩක් නැහැ. ක්‍රියාවෙන් නැත්තම් දෙවියන් වහන්සේ අපේ ක්‍රියාව බලාපොරොත්තු වෙනවා. අපි දෙවියන් වහන්සේට ආදරේ කියලා ගායනා කරාට වැඩක් නැහැ. අපේ ක්‍රියාවල් වලින් අපි දෙවියන් වහන්සේට ආදරය ප්‍රකාශ නොකළා නම් අපි මිනිස්යන්ට ඕන තරම් ආදරය කියනවා. හැබැයි ඒ මිනිස්යන් අපි ආදරය කිව්වට පස්සේ අපෙන් ක්‍රියාවල් බලාපොරොත්තු වෙනවා ඒ ආදරයේ සංකේත ලෙස. ඒ වගේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේට ආදරේ කිව්වට වචන වලින් වැඩක් නැහැ. අපි අපේ ක්‍රියාවල් වලින් උන්වහන්සේට ආදරය පෙන්වන්න නැත්තම් අපි දෙවියන් වහන්සේට වඩා යම් දෙයකට ආදරය කරනවා නම් යම් දෙයකට ඇලුම් වෙලා සිටිනවා නම් අපි එන්න ඒ දෙයට තමයි දෙවියන් වහන්සේට ආදරය කරන්නේ. ඒ කුමක් වුවත් ඔබේ දරුවන්, ඔබේ භාර්යාවන්, ඔබේ සහෝදර සහෝදරයන්, ඔබේ පවුල, ඔබේ රැකියාව, ඔබේ ෆෝන් එක, ඔබේ වස්තුව, එහෙම නැත්නම්
ඔබේ බුද්ධිය ඔබේ දැනුම මේවට නම් ඔබ දෙවියන් වහන්සේට වඩා තැන දෙන්නේ. එහෙනම් එදා ඊශ්‍රායල් සෙනග ඒ වාත්තු වස්සෙකු හදාගත්තා වගේ තමයි ප්‍රේමවන්තනි ඔබත් මේ උදෑසන දෙවියන් වහන්සේට වඩා රූප නමස්කාරයක රූපයකට ඉඩදීලා ක්‍රියාදාමයක තමයි යෙදවෙන්නේ. එතනදී ඔබ දෙවියන් වහන්සේව සතුටු කිරීමක් නෙමෙයි කරන්නේ, දෙවියන් වහන්සේට දුක් දීමයි. එදා ඊශ්‍රායල් සෙනග ඒ වාත්තු වස්සව හදලා නමස්කාර කරනකොට දෙවියන් වහන්සේට දුක හිතුණා. ප්‍රේමවන්තනි අපි මතක තබා ගන්න ඕන අපි අදහන විශ්වාස කරන මේ දෙවියන් වහන්සේට සියල්ලන්ටම වඩා දැනීම හැඟීම තිබෙනවා. ඔබයි මමයි උන්වහන්සේට විරුද්ධව දෙයක් කරනකොට උන්වහන්සේට වඩා රිදෙනවා. ඔබයි මමයි තුල ක්‍රියා කරන ශුද්ධාත්මයන් වහන්සේ මුරුදුකමේ ආත්මයක්. උන්වහන්සේ සත්‍යතාවයේ ආත්මයනෝය. උන්වහන්සේට අපේ හැම ක්‍රියාවක්ම පේනවා දැනෙනවා. ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා යයි උන්වහන්සේගේ වචනේ පවසනවා. ඔබයි මමයි දේව අන කඩ කරලා යෙදෙන ඕනම ක්‍රියාවකදී ඔබයි මමයි ඇතුලේ ක්‍රියා කරන වැඩවසන ශුද්ධාත්මයන් වහන්සේට රිදෙන බව මතක තියාගන්න ප්‍රේමවන්තයනි. ලෝකයේ දකින දේ ඇස්වලට ඔබේ පේන දේද ඔබ දෙවියන් වහන්සේට වඩා විශ්වාස කරන්නේ. අද ලෝකයෙන් ඇහෙන දේවල් පේන දේවල් බොහොම දුක් සහිත දේවල්. අද කොරෝනා රෝගය මුළු ලෝකයම හොල්ලලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඔබයි මමයි දැනගන්න අවශ්‍යයි. කොරෝනා රෝගයට ඉහළින් බලවත්ව ක්‍රියා කරන කොරෝනා රෝගය සුව කරන්න පුළුවන්, කොරෝනා රෝගය නැති කරන්න පුළුවන් උත්තරය තියෙන තේජවත් බලවත් දෙවි කෙනෙක්ව තමයි ඔබයි මමයි විශ්වාස කරන්නේ. ඒ නිසා ලෝකයා මේ ගැන මොන දේවල් ප්‍රකාශ කළත් ඔබයි මමයි විශ්වාස කළ යුත්තේ දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන දේ. ඔබයි මමයි අදහන විශ්වාස කරන දෙවියන් වහන්සේගේ බලවත්කම. ප්‍රේමවන්තනි මේ తాවකාලික පොළව තුල පවතින මේ වාතාවරණය ඔබේ මගේ ඇස්වලින් දකින කන්වලින් ඇහෙන දෙයට දෙවියන් වහන්සේගේ බලය සමාන කරන්න එපා. උන්වහන්සේ බලවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ රජුන්ගේ රජ ස්වාමිරුන්ගේ ස්වාමියානෝ විශ්වයේ අයිතිකාර අල්ෆා සහ ඔමේගා ආරම්භය සහ අවසානයයි. උන්වහන්සේට යටින් තමයි සියලු දේවල් සිද්ධ වෙන්නේ. ඔය අසන දකින දේවල් දෙවියන් වහන්සේට ඉහළින් ඔබ කොයි වෙලේවත් තියන්න එපා. ඒ ලෝකයා ඒ අගුණ බොරුව කියන කල ඒවා විශ්වාස කරගෙන දෙවියන් වහන්සේට තියෙන ඒ ගෞරවය මහිමය ඔබේ ජීවිතවලින් ඔබ නැති කරගන්න එපා. ඔබ අසින දකින දේවල් ඔබේ ජීවිතේ රූප කරගන්න එපා. මන්ද අපේ දෙවියන් වහන්සේ රූපයක් නොවෙයි. උන්වහන්සේ ආත්මයක්. උන්වහන්සේට ඉහළින් වෙන බලයක් නැහැ. මුළු මැවිල්ල පාලනය වෙන්නේ උන්වහන්සේගේ අනසක යටතේ. ඒ නිසා ඔබයි මමයි අදහන දෙවියන් වහන්සේ විශ්වාස කරන දෙවියන් වහන්සේ ළඟ මේ පොළවේ හැම ප්‍රශ්නයකටම හැම ගැටලුවකටම උත්තර තිබෙනවා. ඒවා ජයග්‍රහයි උත්තර මිසක් ඒවා පරාජිත උත්තර නෙමෙයි. ලෝකය අනිත් පැත්තට හැරුණත් ඔබේ මගේ දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ බලවන්තයි. උන්වහන්සේ සත්‍යයි. උන්වහන්සේ ළඟ හැම දෙයකටම උත්තර තිබෙනවා. සෙනගනි ඊශ්‍රායල් සෙනග තමන්ගේ ගැලුම්කාර වූ දෙවියන් වහන්සේව අමතක කළා. උන්වහන්සේට දිය යුතු ගෞරවය අප්‍රාණික වූ වස්සෙකුට දුන්නා. මොකද්ද ඒකේ විපාකය වුණේ? ඔවුන්ට ඒ පොරොන්දු දේශයට කෙටිව යන්න තිබුණු ගමන දවසකට අවුරුද්ද ගානේ වැඩි වෙලා ඒ ගමන අවුරුදු ගානකින් වැඩි වෙලා ඒ ගමන දීර්ඝ වුණා. අවසානයේ උන්වහන්සේව අවිශ්වාස කරපු උන්වහන්සේට විරුද්ධව වැඩ කරපු එක්කෙනෙකුටවත් පොරොන්දු දේශයට යන්න බැරි වුණා. ප්‍රේමවන්තනි ඔබයි මාවයි දෙවියන් වහන්සේ ස්වර්ගික ගමනක කැඳවලා මේ ගමන තුල අරන් යනවා. මේ ලෝකෙන් මතුවෙන ප්‍රශ්න ගැටලු දිහා බලලා අපේ ශාරීරික තෘෂ්ණාවල් වලට වහල් වෙලා ශාරීරික ආශාවන් වලට ඉඩ දීලා අපේ සදාකාලික ගමන අපි නැති කරගත නොගත යුතුයි ප්‍රේමවන්තනි. ඒක මේ පොළවේ කිසිම දෙයකට සම කරන්න බෑ. අපි ස්වර්ගික මනුෂ්‍යයන්. අපි මේ පොළවේ ගත කරන ජීවිතය වන්දනාකරුවෙක් වගේ අපි දෙවියන් වහන්සේට බයෙන් ගත කළ යුතුව තිබෙනවා. දේව අනුරක්ෂා කරමින් ගත කළ යුතුව තිබෙනවා. දෙවියන් වහන්සේගේ අන කඩ කරලා ඔවුන් වහන්සේට දුක් දෙනවා නම් උන්වහන්සේ ඔබයි මාවයි අතහරින්න යනවා. ස්වර්ගික ගමනින් අයින් කරන්න යනවා.
අපිට ස්වර්ගයට යන්න බැරි වෙනවා කියලා කියන්නේ අපිට යන්න තව එක තැනයි තියෙන්නේ. ඒක තමයි අපාය. ඒ නිසා ස්වර්ගික ගමන ගැන සුළුවට හිතන්න එපා. මේ ලෝකයේ තෘෂ්ණාවල් වලින් පිරීලා තියෙන්නේ. මානසික ආශාවල් වලින් පිරීලා තියෙන්නේ. අපේ මාංශය ගොඩක් සටන් කරනවා. මානසික සැප සම්පත් ඉල්ල තෘෂ්ණාවල් වල ඒ සම්පූර්ණ කරගන්න ආශාවල් ඉල්ල ප්‍රේමවන්ත නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඇතුළේ ඉඳන් අපිට කියනවා ඒ තෘෂ්ණාවල් වලට වහල් වෙන්න එපා. ඒ දේව අන කඩ කරන්න එපා. දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරන්න එපා. පව් කරන්න එපා. ඔබව ස්වර්ගික ගමනෙන් ඈත් වෙයි කියලා සුද්ධාත්මයන් වහන්සේ අපිට දොස් පවරනවා. ඔබේ ඇතුලේ ඒ දොස් පවරන ආත්මයක් තිබෙනවා නම් ඔබ ඒකෙන් ප්‍රේමවන්තයෙනි මේ උදෑසන නිදහස් වෙන්න. උන්වහන්සේගේ වචනය කියන නුඹේ පාපේ ලාස්රාමෙන් රතුව තිබුණත් ඒවා හිමෙන් සුදු කරන්න මම පොහොසත් මම බලවත් කියලා. දෙවියන් වහන්සේට ඔබේ පාපය කොච්චර විශාලව වුණත් අපි මේ සිටින්නේ අනුග්‍රහයේ කාලෙක. මේ උදෑසන වෙන විට ඔබ දෙවියන් වහන්සේ සමග පවත්වන සම්බන්ධතාවය මොන වගේද? ඔබ තාමත් අඳුරේද ඉන්නේ? ඔබ තාමත් පාපයේද ඉන්නේ? ඔබ ක්‍රිස්තියානි වුණත් නමට ක්‍රිස්තියානි අයද? නමට පල්ලි යනවා, නමට දෙවියන් වහන්සේ වදානවා. නමුත් ඔබේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක හරි නෑ. දෙවියන් වහන්සේත් එක්ක ඔබේ සම්බන්ධතාවය හොඳ නෑ. ප්‍රේමවන්තනි මේ උදෑසන ඔබ එතනද ඉන්නේ. එහෙනම් දෙවියන් වහන්සේ ඔබට ආරාධනා කරනවා මේ උදෑසන ප්‍රේමවන්ත දියණියනි, ප්‍රේමවන්ත පුත්‍රයනි මා වෙතට එන්න. මං ඔබේ ලාස්රාමෙන් රතුව තිබෙන පාපය හිමෙන් සුදු කරන්න ලෑස්ති. මං ඔබේ හදවතට දැන් තට්ටු කරනවා. තවත් ඔය පෞකාර ජීවිතය ගත කර ඉන්න එපා. එන්න මා වෙතට. මම ඔබට අනුග්‍රහය දක්වලා තිබෙනවා. මා වෙතට ඇවිල්ලා ඔබේ පව් වලට පසුතැවිලා ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න, පවිත්‍ර කරගන්න, සදාකාලික ගමනෙන් ඉවත් නොවෙන්න. ප්‍රේමවන්තෙනි, මට දෙවියන් වහන්සේ ගොඩක් හඟවනවා. ක්‍රිස්තියානි ගොඩක් මනුෂ්‍යයන් ස්වර්ගික මාර්ගය තුලින් ඈත් වෙලා මානසික තෘෂ්ණාවල් වලට වහල් වෙලා ඔවුන්ට පෙනෙන හිතන විදිහට ජීවත් වෙමින් ඉන්නවා. මේ උදෑසන සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. ඔබේ පෞකාර ජීවිතය අතාරින්න, ඔබගේ නරක පුරුද්ද අතාරින්න, ඔබගේ අනියන් සම්බන්ධය අතාරින්න, ඔබේ බොරු කීම අතාරින්න, ඔබ සිගරට් බොන එක, ඔබ ගංජා ගහන එක, ඔබ කුඩු ගහන එක, ඔබ පොලියට සල්ලි දෙන එක අතහරින්න කියනවා. ප්‍රේමවන්තනි, ඔබගේ පෞකාරකමයි ශුද්ධකමයි දෙකම දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේට අවශ්‍ය ශුද්ධකම පැමිණෙන උන්වහන්සේගේ ලේවල පවිත්‍ර වුණාම ඔබ මේ උදෑසන වෙන විට ඔබ ගත කරමින් සිටින්නේ මොන වගේ ජීවිතයක්ද? ඔබගේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කොච්චර ළඟද, කොච්චර දුරද? මේ උදෑසන සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. ප්‍රේමවන්තයනි, ඔබ ඔබේ පාපයට පසුතැවිලි වෙන්න, දෙවියන් වහන්සේත් එක්ක කඩාගෙන තිබෙන සම්බන්ධතාවය හරිගස්ස ගන්න දෙවියන් වහන්සේ ඔබට ආරාධනා කරනවා. එදා ඊශ්‍රායල් සෙනගව දෙවියන් වහන්සේ අහක දැම්මේ නැහැ. එදා ඒ පව් කරපු සෙනගට පොරොන්දු දේශයට යන්න උනේ නැහැ. ඔවුන් මැරුණා ඒ කාන්තාර ගමන තුල. නමුත් ඔවුන්ගෙන් බිහිවෙච්ච දරුවන් පොරොන්දු දේශයේ ගිහිල්ලා ලබා ගත්තා. ප්‍රේමවන්තයනි, මේ උදෑසන අපි සිටින්නේ අනුග්‍රහයේ කාලෙක. දෙවියන් වහන්සේ ඔබට අවස්ථාව දීලා තිබෙනවා. ඔබ ගත කරන වැරදි ජීවිතය අතහැරලා ඔබගේ වැරද්දට පසුතැවිලි වෙලා ඔබේ ජීවිතය හරිගස්සගෙන උන්වහන්සේ සමග නැවත හරිගැස්සෙන්න මට ඒක තදින්ම ඔබට කියන්න කියලා හඟවනවා. ප්‍රේමවන්තනි, ඔබේ ජීවිතයේ තියෙන පළුදු භාවය, කිලුටු භාවය, නරක පුරුද්ද, දේවාන කැඩ කිරීම අතහැරලා පැමිණෙන්න උන්වහන්සේ වෙතට ඔබව උන්වහන්සේ බාර ගන්න ලෑස්ති. ඔබේ පාපය කොච්චර බරපතල වුණත් ඒ පාපය ඉවත් කරලා ඔබව උන්වහන්සේගේ ලේවලින් සෝදලා උන්වහන්සේ ඔබ පවිත්‍ර කරලා ඒ ශුද්ධාත්මයෙන් ඔබ පුරවන්න, ශුද්ධාත්ම බලයෙන් ඔබ පුරවන්න, උන්වහන්සේට ඕන විදිහට ඔබ පාවිච්චි කරන්න උන්වහන්සේ ලෑස්ති. ප්‍රේමවන්තයනි, මේ උදෑසන උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. ඒ නිසා එදා ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේව අමතක කරලා පාපයට වැටිලා විනාශ වුණා වගේ ඔබ විනාශ වෙන්න එපා. දේව හඬට යටත් වෙන්න, උන්වහන්සේගේ අනට කීකරු වෙන්න, ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීමට කීකරු වෙන්න, ඒ පසුතැවිලි වීමේ මඟ පෙන්වීමට යටත් වෙන්න උන්වහන්සේ ඔබව පවිත්‍ර කරන්න ලෑස්ති, ඔබව සුද්ධ කරන්න ලෑස්ති. ඔබට දේවදරු කමදමින් මේ ප්‍රථම ප්‍රේමයෙන්, ප්‍රථම ශුද්ධකමෙන් ඔබව පළඳවලා ප්‍රේමවන්තයනි ඒ ස්වර්ගික ගමන උන්වහන්සේ ගෙනියන්න ඔබ ලෑස්ති. ඔබ ලෑස්තිද මේ උදෑසන? එසේනම් ඔබ සිටින ස්ථානයේ ඔබගේ ඇස් වසාගෙන හිස පහත් කර ගන්න මම ඔබ උදෙසා යාඥා කරන්න යනවා.
ප්‍රේමවන්ත ජීවමාන දෙවි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා මේ උදෑසන ඔබගේ දරුවන්ට ඔබගේ වචනය තුළ ඔබ කතා කළ නිසා ස්වාමිනී පෞකාර ජීවිත ගත කරන අකීකරුකම් කරන මුරණ්ඩුකම් කරන වචනේ කඩ කරන හැම කෙනෙකුට මේ උදෑසන ඔබ ආරාධනා කරා නැවත ඔබ එක්ක සම්බන්ධ වෙලා ස්වර්ගික ගමන යන්න සූදානම් වෙන්න කියලා දෙවි ස්වාමිනී ඔබගේ හඬ නිසා ස්තුතියි ඔබගේ ආරාධනය නිසා ස්තුතියි ස්වාමිනී හැම කෙනෙකුට ඒක පිළිගෙන ස්වාමිනී ඔවුන්ගේ වැරදුණු ජීවිත කඩතුළු ජීවිත අපවිත්‍රකම් ස්වාමිනී මුරණ්ඩුකම් අවිශ්වාසවන්තකම් දුර්වලකම් අතහැර ඔබ වෙතට පැමිණ ඔබගේ බලයෙන් පිරි ආත්මයෙන් පිරි සුද්ධාත්ම හඬට කීකරුව සුද්ධාත්ම මෙහෙයවීමට යටත් වෙමින් ජීවත් වෙන්න ඒ තීරණ කරන හැම කෙනෙක් ඔබ වහන්සේට බාර කරනවා දෙවි ස්වාමිනී හැම කෙනෙක් ඔබ බාර ගනිමින් ස්වාමිනී ඔවුන් පෙරදුනාට වඩා ඔවුන් දිනන පිණිස ඔබගේ බලයෙන් ආත්මයෙන් ඔවුන් පිරෙව්ව මැනව ඒ ස්වර්ගික ගමනෙන් ස්වාමිනී යක්ෂයා ඔවුන් ඉවත් කරලා වැරදි දේවල් වලට යොමු කරලා තිබෙන ඒ සියලු බැමි යේසුස් වහන්සේගේ නාමයෙන් කඩා දමන අතර සුද්ධාත්මනි ඔබගේ ආත්මය තුල ඔවුන් මෙහෙයවමින් හරි තැනට හරි දෙයට ඔවුන් ගෙන යමින් ස්වර්ගික ගමන තුල ඔවුන් තබාගත මැනව ස්වාමිනී ඔබට කීකරු වීම තුල ලැබෙන ඒ ආශිර්වාද ඔවුන්ගේ ජීවිතවල දකින්න පිණිස ඔබ ක්‍රියා කළ මැනව වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව දෙමින් අපි සියලු දෙනා ඔබට භාර වෙනවා උතුම් ජේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් ආමේන් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා